ආයුබෝවන් මගේ නම චිරන්ත අමරසිංහ සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී මීට සුළු මොහොතකට කලින් අද විශේෂ වීඩියෝ එකක් මේ සුළු මොහොතකට කලින් රටේ විධායක ජනාධිපතිවරයා විශාල ටිකක් බොහොම ගැම්මෙන් සැරින් ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඒතර මේ ප්‍රකාශයේ අන්තර්ගතය කුමක්ද කියලා අපි යම් විශ්ලේෂණයක් කරොත් එතනදී අතිගරු ජනාධිපතිවරයා ඉතාමත් කියනවා මේ එක රටක් එක නීතිය ගැන අර ජනාධිපති කාර්යසාධක බලකාය ගැන කතා කරා. එතකොට එතනදී කිව්වා මේ පූජ්‍ය ගලබොඩ ඇත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ තමයි එක රටක් එක නීතියක් වෙනුවෙන් ඒ කාලේ ඉඳන් කතා කරේ. ඒකේ හින්දා තමයි උන්වහන්සේව පත් කරේ කියලා. එතකොට මේ එතනදී ඒ කාරණාව දිහා බලන එක රටක් එක නීතියක් වෙනුවෙන්ද පූජ්‍ය ගලබොඩ ඇත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ කතා කරේ. අපි අහනවා පැහැදිලිව මේක නිකම් මොකද්ද මේ ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය විහිළුවක් ද කියලා අපි අහන්න කැමති. මොකද විධායක ජනාධිපති මේ විදියට ජනතාව ඉදිරියේ රටාමතනකොට ලැජ්ජාවටපත් වෙන්නේ ඡන්දේ දීපු අයත් නැති අයත්. මොකද හේතුව රටක ජනාධිපති කෙනෙක් ওই විදියට ප්‍රකාශ කරාම රටේ කීර්ති නාමයට සිදුවෙන හානිය ඉතාමත් බරපතලයි. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ දැන් විවේචන එල්ල කරනවලු මේ ඥානසාර හිමිගේ පත්වීම සම්බන්ධයෙන් විවේචන එල්ල කරනවලු. විවේචන එල්ල කරන්නේ ඇයි? හේතුව මොකද? එක රටක් එක නීතියක් වෙනුවෙන් උන්වහන්සේ පෙනී හිටියද? අපි අහනවා. ඥානසාර හාමුදුරුවෝ පෙනී හිටියේ මොකක් වෙනුවෙන්ද? ඒ දවස්වල මොනවද කරේ? එතකොට එක රටක් එක නීතියක් වෙනුවෙන් පෙනී හිටින්න ගිහිල්ලාද අර අධිකරණයකට ගිහිල්ලා අධිකරණයත් උර වැරදි විදිහට හැසිරිලා එක පාර්ශවවලට තර්ජනය කළා අධිකරණයට අපහාස කළා අධිකරණයට අපහාස කිරීම යටතේ හිරේට යන්න සිද්ධ වුණ වරදකරු උනේ කොහොමද එහෙමනම්? එක රටක් එක නීතියක් වෙනුවෙන් පෙනී හිටලාද? ප්‍රදීප් එක්නලිගොඩගේ නඩුවට ගිහිල්ලා එතන ගිහිල්ලා කෑකෝ ගහලා මේවා කරලා අන්තිමේදී අධිකරණයට අපහාස කිරීම යටතේ සිරගත වෙන්න වරදකරු ඉන්න සිද්ධ වුණේ මොනෝ කරලාද? එක රටක් එක නීතියක් වෙනුවෙන් ඒකද එක රටක් එක නීතියක් කියන්නේ. එතකොට අලුත්ගම සිදුවීම එතකොට ඊට කලින් ඔය මහරගම වෛරී ප්‍රකාශ ඒ ප්‍රකාශ එතකොට මේ වෛරී ප්‍රකාශ එක රටක් එක නීතියක් වෙනුවෙන් කරපු ප්‍රකාශද? මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාව ඉලක්ක කරලා වෛරී ප්‍රකාශ කරලා මේ මෑතකදීත් හිරු සලකුණට ඇවිල්ලා අල්ලා තමයි මහමොලකරු කියලා මේ වෛරී ප්‍රකාශ දේවියන්ට අපහාස කිරීම දණ්ඩ නීති සංග්‍රහය කඩ කරන ප්‍රකාශ කරන්නේ එක රටක් එක නීතියක් වෙනුවෙන්ද? අපි අහනවා ජනාධිපතිතුමාගේ. ජනාධිපතිතුමා මොකක් හරි තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවද? නැත්නම් ජනාධිපතිතුමා දේවල් දන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමාගේ හැසිරීම් රටාවේ ප්‍රකාශය තුල නම් මහා විහිළුවක් තමයි තියෙන්නේ කියන එක තා පැහැදිලිව කියන්න ඕනේ. මොකද මේ රටේ මිනිස්සු විවේචන ඉදිරිපත් කරේ තේ ජනාධිපතිතුමා කිව්වා තමන් එනකොට දුන්න පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ පොරොන්දු සියල්ල ඒ දේවල් ඒ ආකාරයෙන්ම සෞභාග්‍ය දැක්ම ඉටු කරනවා කිව්වා. හැබැයි සෞභාග්‍ය දැක්ම තුල පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණ ඉටු කිරීමට යුක්ති ඉටු කිරීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබුණාද? මේ ගලබොඩ ඇත්තේ ඥානසාරට මිනිස්සු මේවට විවේචන එල්ල කරන එක හේතුවක් නිසා නෙමෙයි කොච්චර හේතු තියෙනවද? විශේෂයෙන්ම බලන්න ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා කොමිෂන් සභාව වාර්තාව කියුවේ නැද්ද දන්නේ නැහැ. කියවපු අය ඔබතුමාට ඇවිල්ලා බාගට දේවල් කිව්වොත් දන්නේ නැහැ. ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව මේ කියන්නේ මේ සුරංගනා කතා කියන තැනක් නෙමෙයි. ෆැක්ට් ෆයින්ඩින් මිෂන් එක සාක්ෂි සොයා යන ගවේෂණයක්. ඒ ගවේෂණයේදී අනාවරණය වෙනවා පූජ්‍ය ගලබොඩ ඇත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ ක්‍රියාකලාපයේ හින්දා මේ රටේ සහරාන් පෝෂණය වුණා කියලා. ඒක පැහැදිලිව කොමිෂන් සභාව 361 362 පිටුවල කියලා තියෙනවා. එතකොට ඒ හරහා සහරාන් පෝෂණය වෙලා අන්තිමේදී පාස්කුරිත රස්ත ප්‍රහාරය එල්ල කිරීමට ඌට ශක්තිය ලැබුණා පිරිස එකතු වුණා. ඒ හරහා තමයි මොකද ISIS මතවාද නිකන් ගෙනිච්චර මිනිස්සු එකතු වෙන්නේ නැහැ. 5 දෙනෙක් හිටපු අය 30 දෙනෙක් පයින්නේ අම්පාර දිගන සිදුවි තෙල් දෙනිය සිදුවීම. ඒතර අම්පාර සිදුවීම පස්සේ ඉන්නවයි කියලා හිටපු ජනාධිපතිවරයා චෝදනා කරන්නේ සරත් වීරසේකර සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කළා දිනා. ඒව සම්බන්ධයෙන් විමර්ශනය නොකර ඉන්නේ මේ වත්මන් රජය. ඒතකොට අපි අහන්න කැමතියි ජතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා භාෂණයේ නිදහසට ගරු කරනවා මානව හිමිකම් ප්‍රශ්න නැහැ කියනවා. එතකොට නොවැම්බර් 17 වෙනිදා චිරන්ත අමරසිංහව ඔබතුමාගේ පදවි ප්‍රාප්තියට කලින් දවසේ හරියටම දවසක් තියලා මේ පැමිණිල්ලක් නැතුව පොලිසිය මට විරුද්ධව පැමිණිල්ල නැතුව අරගෙන ගියේ ඒ සෞභාග්‍ය දැක්ම ඒ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රකාරවද අපි අහනවා. එතකොට කොරෝනා මරණ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් කොරෝනා වතුරේ පැතිරෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඊට කලින් හැබැයි ඒක නේ අපි කිව්වයි කියලා අපි වරන් ගිහලා අපිට නඩු දැම්මා.
ඒතකොට ජනාධිපතිතුමාව දිනවීමේ ඩීල් එකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවයි කියලා ප්‍රශ්නයක් ඇහුවයි කියලා. මේ පාස්කු ප්‍රහාරය යන ඩීල් එකක්ද ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ ඩීල් එකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවයි කියලා මාව අරගෙන ගිහිල්ලා මට විරුද්ධව පැමිණිල්ලක්වත් නැතුව නඩුත් දැම්මා. ලස්සනයි නේද වැඩේ? එතකොට මේවා දැන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරලාද එතකොට අර මාව පැත්තක දාන්නකො. එතකොට අර ශෙහාන් මාලක ගමගේට මොකද උනේ? මතයක් සමාජයේ යමන්ට තියෙන පුරවැසියාට මතයක් ඉදිරිපත් කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මතයක් දැරීමේ අයිතිය, නිදහස මානව හිමිකම වෙනුවෙන් කතා කරපු ගම මොකද කරේ? ශෙහාන් මාලක ගෙනල්ලා දවස් 6ක් 7ක් එක දිගට ප්‍රශ්න කරා. ඒක අනිත් පැත්තට සිරිගාමිනී ප්‍රනාන්දු පියතුමා මොකද කරේ? මොකක් කිව්වයි කියලාද? අර සුරේෂ් සලේ ගැන යම් චෝදනාවක් කරයි කියලා කෙලින්ම ගෙනල්ලා දැන් අත්අඩංගුවට ගන්න කතාව. කවුද ඒව අපිද කරේ? ඒව කරේ සජිත්ගේ ආණ්ඩුවෙන්, සජිත්ගේ පොලිසියෙන්, මෛත්‍රීපාල සිරිසේනගේ පොලිසියෙන්ද, අනුරු කුමාර දිසානායකගේ පොලිසියද? නෑ එතකොට නැත්තම් වෙන කාගේ හරි රටක පොලිසියකින්ද? මේ රටේ ජනාධිපතිවරයාගේ යටතේ පාලනය වෙන යටතේ තියෙන මේ රටේ රජයේ යටතේ තියෙන පොලිසිය මේ විදිහට හැසිරලා තියෙනවා. එතකොට ඒක කරේ වෙන රටක්ද? වෙන රටකටද පොලිසිය පාලනය වෙන්නේ? එහිඳ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය බරපතල ලෙස දෝෂ සහගතයි, හෙලා දකින්න මේ ප්‍රකාශය. ඒ වගේම මම මෙතනදී කියන්න කැමති මේ රටේ මම කියන්නේ මේ පාස්කුලිත රස ප්‍රහාරයට යුක්ති ඉටු කරන්න කවුද දන්නේ? අර කාදිනල් වහන්සේට කතා කරලා කිව්වේ මම මේ නිර්දේශ ඔක්කොම ක්‍රියාත්මක කරොත් එයා මම අප්‍රසාදයටපත් වෙන්න පුළුවන් කියලා කවුද දන්නේ? කාදිනල් වහන්සේට කිව්වේ කතා කරලා. බලයට එන්න කාලෙන් සියල්ල කරනවා, පොරොන්දු ඉටු කරනවා, නිර්දේශ ටික ක්‍රියාත්මක කරනවා, බලයට ඇවිල්ලා කියලා බලයට ඇවිල්ලා ඥානසාර නඩු පැවරිය යුතු පාස්කුලිත තස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පැහැදිලිව නිර්දේශ කරලා තියෙනවා ඥානසාර හාමුදුරන්ගේ ප්‍රකාශ වලට විරුද්ධව ICCPR පනත යටතේ නඩු පැවරිය යුතු බවට. ඒතර ඒ නිර්දේශ තියෙන ඒ බොදුබල සේනා සංවිධානයේ තහනම් කළ යුතු බවට. ඒ නිර්දේශ තියෙන කෙනාව ගෙනල්ලා අතන තියලා ගැසට් අංක මොකද්ද? මේ ගැසට් අංකේ මොකද්ද? මේ ගැසට් අංකේ 22.51 ඇලයිරක් 30 2021 ඔක්තෝබර් මාසේ 26 අත්සන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒතර මේ පැහැදිලි අන්තවාදී පුද්ගලයා, ජාතිවාදී ප්‍රකාශ කළ වෛරී ප්‍රකාශ කරන මෑතකදීත් වෛරී ප්‍රකාශ කරපු පුද්ගලයාව පැමිණිලි මිනිස්සු දාලා තියෙද්දි පොලිසියකට ක්‍රියාත්මක කරන විධායක ජනාධිපතිවරයා මේ අන්තවාදීව ගැසට් නිවේදනයක් මගින් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ කාර්ය සාධක බලකායක ප්‍රධානියෙක් හැටියට පත් කරනවා. ජනාධිපතිවරයාගේ තර්කය වෙන්නේ මුකුත් නෙමෙයි. එයා එක රටක් එක නීතියක් වෙනුවෙන් පෙනී හිටිය නීති අපි දැක්කා. අපි දැකලා හොඳට විඳලා ඒකේ ප්‍රතිඵලෙත් බෝම්බ කාලා අන්තිමේදී කතෝලික මිනිස්සුන්ට බෝම්බ වැදුනේ ඒ එක රටක් එක නීතියක් ඒ ඥානසාර හාමුදුරන්ගේ එක රටක් එක නීතියක් අත් විඳලා තියෙනවා අපි. ඒ හින්දා මේ ඒ බෝම්බ නීතියද කියලා අපි අහනවා. මේ එක රටක් එක නීතියද මේ ගේන්න හදන්නේ? ආයිරේ පතුරලා අහිංසක මිනිස්සු අසරණ කළා ඒ මිනිස්සුන්ගෙන් එන ප්‍රතිරෝධය අරගෙන අර සහරාන්ලා වගේ අය පෝෂණය වෙන්න දීලා ඒක හරහා බලයට මේ බලය පෙරලේ කරගත්තා. ඒ සිදුවීම හරහා මේ මොකද පිටිය අපිට කියන්න බෑනේ මේව තිබුණයි කියලා. පාස්කුලිත තස්ස ප්‍රහාරේ ලොකු හේතුවක් වුණා ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් බලයට එන්න. මොකද හිටපු ආරක්ෂකලා ජාතික ආරක්ෂාව කියාගෙන ආවේ. ජාතික ආරක්ෂාව කියාගෙන ඇවිල්ලා අන්තිමේදී පාස්කෝඩ් යුක්ති ඉටු කරනවා කියලා ඇවිල්ලා අපි නෙමෙයිනේ දැන් නිර්දේශ ක්‍රියාත්මක නොකර ඉන්නේ. නිර්දේශ වලට පටහැනිව වැඩ කරන්නේ අපිද? අපි අහනවා අපිද වැඩ කරන්නේ? මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්නේ නැත්තේ අපිද? සජිත් ප්‍රේමදාසද, අනුරු කුමාර දිසානායකද, විමල් වීරවංශද, කවුරු හරි ඔය ඉන්නේ වෙන කවුරු හරි නීති ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මොකද්ද මේ කියන්නේ? ඒ හින්දා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින්න මේක මහ විහිළුවක්. මේ විදිහට ජනාධිපතිවරු ඇවිල්ලා ප්‍රකාශ සිදු කරනවා නම් මේ රටේ උත්තරීතර අපි දන්නා උත්තරීතර කුළුණු තුනක් තියෙනවා. අධිකරණය තමයි උත්තරීතර අධිකරණය. ඊළඟට ඒ උත්තරීතර අධිකරණය තියෙන ඒ වගේම විධායක තමයි ඉහළින්ම තියෙන්නේ. එතකොට ඒ වගේම ව්‍යවස්ථාදායක. අද ව්‍යවස්ථාදායකය ගැන සමාජයේ ලොකු විශ්වාසයක් නැහැ මිනිස්සුන්ට. එතකොට අධිකරණයේ කෙරෙහි යම් ආකාරයක විශ්වාසය බිඳ වැටීමින් පවතින නමුත් සමස්තයක් ලෙස බිඳ වැටිලා නැහැ. හැබැයි විධායකයට ලොකු වගකීමක් තියෙන හින්දා තමයි විධායකයා පත් කරේ. එතකොට මේ පාස්කු ප්‍රහාරය යුක්ති ඉටු කරනවා කියලා. ඒකට පටහැනිව ඒ කමිෂන් සභාව වාර්තාවට කෙල ගහ ඇවිල්ලා ලැජ්ජ නැතුව ස්ටේජ් එක නැගලා කියන්න පුළුවන් නම් මේ රටේ විධායක ජනාධිපති මම මේ අහවල් කෙනාව පත් කරේ එයා එක රටක් එක නීතියක් වෙනුවෙන් හිටියයි කියලා අපිට නෙමෙයි රෙදි නැත්තේ ජනාධිපතිතුමාට. කරුණාකරලා මේ අන්තවාදයේ පෝෂණය කිරීම නවත්තන්න අතිකරු ජනාධිපතිතුමනි. මේ අන්තවාදයේ පෝෂණය කරන මේ පූජ්‍ය ගලබඩ ඇත්තේ ඥානසාර හිමිට ওই විදිහේ තනතුරක් දීලා ওই විදිහේ පහසුකම් දුන්නා මේකෙන් හොදක් වෙනවයි කියලා හිතන්න එපා. මේ කට ඇරියොත් බ්‍රේක් නැතුව ගිහිල්ලා
මොකක් හරි වෛරී ප්‍රකාශයක් කරනවා. ඒතර එහෙම කෙනෙක්ට ওই විදිහට තනක් දීලා රිසෝසස් දුන්නා මොකද වෙන්නේ? ඔහු වෙන ආකාරයකින් දීර්ඝ කාලීනව තව ආකාරයකින් ශක්තිමත් වෙන්න පුළුවන්. අපි කතා කරා ඒ දවස්වල මිනිස්සු චෝදනා කරා ඒ ඔය සංවිධාන වලට අපි දන්නවා මන්ට මතක හැටියට හැඬිල්ලේ හාමුදුරු යම් ආකාරයකට කිව්වා සිංහල සාජාතික සංවිධාන වලටත් මුස්ලිම් අන්තවාදී සංවිධාන වලටත් එක පාර්ශව පඩිගෙව්වයි කියලා. එතකොට මේ පඩිගෙව්වයි කියලා කතාව තියෙද්දි එතකොට අපි දන්නවා සහරාන්ට පඩිගෙව්වයි කියලා කටින් පැන්න කෙහෙලිය රමුක් වැල්ලටද කොහෙද මතකද? අර හිරු වැඩසටහනකටද කොහෙද තවත් ඇවිල්ලා. එතකොට මේවා කතාව තියෙද්දි තමයි අපිට දැන් මේ එකම කාසිය දෙපැත්ත කී මම මේ පැත්තේ කී ඉන්නේ නැති තමයි ජන කරන පුද්ගලයෙක්ව නඩු පැවරිය යුතු පුද්ගලෙක්ව ජනාධිපති එක රටක් එක නීතියක් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පත් කරන එක විවේචනය නෙමෙයි මේක බරපතල චෝදනාවක්. පුළුවන් නම් නැහැ කියන්නේ. පුළුවන් නම් වෛරී ප්‍රකාශ කරේ නැහැ කියන්නේ. කොහෙද කියන්නේ වෛරී ප්‍රකාශ කරේ නැහැ කියලා? මේ රටේ ගින්නක් ඇති වුනේ නැද්ද? අලුත්ගම සිදුවීම ඒ සිදුවීම් ඒ වලින් වෛරයක් ඇති වුනේ නැද්ද? මේ රටේ අහිංසක අසරණ මුස්ලිම් ජනතාව ඉලක්ක වුණේ නැහැ කියලාද කියන්නේ? මොනවද මේ කියන්නේ? බොරුව. ඇයි මෙහෙම බොරු කියන්නේ? රටේ ජනාධිපති කෙනෙක් නම් වගවීමක් තියාගන්න. පුළුවන් නම් මාත් එක්ක මූණට මූණ සංවාදයකට එන්න කියලා ජනාධිපතිතුමාට විනාඩි 5ක් ඉන්න හම්බෙන්නේ නැහැ මාත් එක්ක සංවාදයකදී. ඕනොට්ටුවක්. මොකද කියන්නේ ජනාධිපතිතුමාට හරියට කේන්තියයි. පුටුව පොලේ ගහලා යන්නත් ඉඩ තියෙනවා. එයාට කේන්තිය ඇවිල්ලා කේන්ති ගන්න එපා. hina වෙනවා මන්නම්. මට hina මේ කරන ජනාධිපතිතුමා කරන වැඩවලට. ඇත්තටම වීලුවක් වෙලා. ඇත්තටම බොරුවේ මත බොරුව කියන්න ගිහිල්ලා අන්තිමේදී ජනතාව අතර සම්පූර්ණයෙන් හාහා දාන තත්ත්වයටපත් වෙලා. ඒ වීඩියෝ එකට අද දෙරණ නාලිකාවේ Facebook channel එකේ ඒ වීඩියෝ කරනකොට කොච්චර මිනිස්සු හාහා දැම්මද? කොච්චර මිනිස්සු බැන්නද? ලැජ්ජ වෙන්න ඕනේ ජනාධිපතිවරයා. මොනවද මේ කියන්නේ? මොනවද මේ සාධාරණීකරණ? අර කුලපතිවරු කතන්දරයක් කියන. කුලපතිවරු පත් කරා. දැන් ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ හිටිය කුලපතිවරයා කවුද? ඔස්වල් ගෝමස්. හිටපු අගරාදුගුරු. රයිට්? අගරාදුගුරුවරු දේශපාලනයට මුට්ටි ඇල්ලුවද? කඩේ ගියාද? විශේෂයෙන්ම අගරාදුගුරු ඔස්වල් ගෝමස් හිමිපාණන් කිසිම ආකාරයක දේශපාලනයකට සම්බන්ධ වුණාද? මුට්ටි ඇල්ලුවද? කඩේ ගියාද? හරි. එතකොට ඒ ආකාරයෙන් රජයේ හොඳ දේවල් වලට හොඳයි කිව්වා වෙන්න පුළුවන්. හැබැයි ඒ කියලා වැරදි දේ වැරදි නොකිය හිටියේ නෑ. කාඩිනල් හිමිපාණන් වගේම හොඳ කියනවා වගේම නරකත් කිව්වා. ඒතර දැන් කාඩිනල් හිමිපාණන් වෙලා තියෙන මේ දවස් ටිකේ උන්වහන්සේ වැඩිපුර නරක කියන මොකද ආණ්ඩුව වැරදි මාර්ගය යන හින්දා. ඉතින් ඒකින්ද දැන් ඒ කියලා මේ ඔස්වල් ගෝමිස් වගේ උගත් ප්‍රබුද්ධ කෙනෙක් එතන පත් වෙලා අවුරුදු ගාණක් ඉඳලා එතනට පත් වෙනකොට අර දේශපාලනයේ ජනාධිපතිතුමාම කියනවානේ රජයට සහායක් වුණා කාණ කෙනෙක් අරගයි මේක කියලා. ඕම චැන්සලර්ස්ලා ඒ කියන්නේ මේ කුලපතිවරු පත් කරන්න ගියාම මේ චැන්සලර්ස්ලාව පත් කරන්න ගියාම ඉතාමත් බරපතල තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒකට මූණ දෙන්න බැරි නම් මොකටද කරේ? ඒ මූණ දෙන්න පුළුවන් ඕක ගැන කියවන්නත් එපා. මොක ප්‍රශ්නයක් නෙමෙයිනේ. පාස්කු ප්‍රහාරයට වගකියුත්තේ සාරාණ පෝෂණය කරපු එක්කෙනෙක්ව ගිහිල්ලා මේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති කරගත්ත එක ගැන ප්‍රශ්නයක් නැත්නම් ඒක ගැන කියවන්න එපා. ප්‍රසිද්ධිය කතා කරන්නත් එපා. තමන් ලොකුකම නම් තමන්ට විවේචනය දරා ගන්න පුළුවන් නම් ඒක දරාගෙන හිතේ තද කරගෙන ඉන්න. ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? ඒ හින්දා මේ ජනාධිපතිවරයාට මම අභියෝග කරනවා. පුළුවන් නම් ෆේස් ටු ෆේස් එන්න. ඔබතුමා කියපු හැම වචනයක් ගානේ මම බොරු කරලා පෙන්නනවා. වචනයක් ගානේ බොරු කරලා පෙන්නනවා. මේ රටේ ජනාධිපති කෙනෙකුට බෑ මේ විදිහට හැසිරෙන්න. ලැජ්ජයි. මට ලැජ්ජයි පුරවැසියෙක් හැටියට මේ රටේ පුරවැසියෙක් වෙන්න. මට ලැජ්ජයි ඒක. මේ රටේ පුරවැසියෙක් කියලා ජීවත් වෙන්න ලැජ්ජයි. මට ලැජ්ජයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන. මේ විදිහට හැසිරෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්ට. මොකද්ද මේ කියන බොරුව? පොහොර ගැන කතා කරනවා, ගොවියෝ ගැන කතා කරනවා, මිලිටරි. දැන් ඊළඟ මිලිටරි කතාව කිව්වා. මිලිටරි කතාවට කිව්වට මොනවද මේ අර රාජබුද්ධි සේවයේ අධ්‍යක්ෂක ජෙනරාල් කවුද? සිවිල් කවටසක්නේ රාජබුද්ධි සේවය කියන හමුදා බුද්ධ්‍යංශයේ ඉන්නවා මේ පැත්තේ ඩිරෙක්ටරේට් ඔෆ් මිලිටරි ඉන්ටෙලිජන්ස් මේ පැත්තේ ඉන්නවා සිවිල් බුද්ධි සේවය රාජබුද්ධි සේවය. එතකොට ඒකේ ඩිරෙක්ටර් කවුද දැන්? මේජර් ජනරාල්. මිලිටරිකරණයක් කරනවෙ නැහැ කිව්වට කොයි මොනවද කරලා තියෙන්නේ? පත්තින් මේ ළඟදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් හොඳ සිවිල් සේවකයෙක් නැද්ද? ඇයි හමුදාවේ කෙනෙක්ව දාන්න ඕනද? මේ රටේ අර මේ මොනවද ඒකට කියන්නේ විශේෂයෙන් තවත් රාජ්‍ය ආයතන රසකට මේ හමුදාවේ අය කී දෙනෙක් දාලා තියෙනවද? ඒතකොට මිලිටරිකරණයක් නෙමෙයිද ඒක? ඒකට කියන්නේ මොකද්ද? ඒක මෙච්චර කල් රටේ සාමාන්‍ය ලෙස වැඩිම පත්වීම් කරේ මිලිටරි අයවද? හමුදාවේ හිටපු නිලධාරීන් රජයේ මෙච්චර කල් වැඩ කර හිටියේ. ඒ හින්දා මේ
බොරු ජනතාවට ජනගත කරලා මිනිස්සුන්ව ගොනාට අඳන්න හදන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන අතිකරු ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමනි පුළුවන් නම් ඔබතුමාට එන්න මාත් එක්ක සංවාදෙල ඔබතුමාට සාකච්ඡාවකට එන්න බයයි. ඔබතුමා බයයි මට. මේ රටේ විධායක ජනාධිපති චිරන්ත අමරසිංහට බයයි. මං අභියෝග කරන බය නැත්තම් පුළුවන් නම් මූණට මූණ ප්‍රසිද්ධ තන වේදිකාවක එන්න සාකච්ඡාවකට කියලා. ප්‍රසිද්ධ නැති තැනකට පුළුවන් නම් එන්න කියලා. මම ඔක්කොම හැබැයි රෙකෝඩ් කරන්න දෙන්න ඕනේ. හැබැයි ඔක්කොම රෙකෝඩ් කරන්න දෙනවා. හැම වචනයක්ම මං කියන දේවල් රෙකෝඩ් කරලා ප්‍රසිද්ධියේ දාන්න ඕනේ. මිනිස්සු දැනගන්න ඕනේ ඔබතුමා කොච්චර තනි තරුණයෙක් ඉදිරියේ අසාර්ථක වෙනවද කියලා. අපි වගේ තරුණයෙක් ඉදිරියේ ඔබතුමා අසාර්ථක වෙනවා. මේ විදිහට මට Facebook එකට ඇවිල්ලා කියන්න පුළුවන් මුකුත් ඉන්න නෙමෙයි. මම දන්නවා ඔබතුමාට සමහරක් වෙලාවට සුගීෂර බණ්ඩාර කතා කරලා අරහෙට මෙහෙට කතා කරලා මාව හිරේ දාන්නත් ඉඩ දෙනවා. ඩීఓ ගහලා ඇතුලේ දාන්නත් ඉඩ දෙනවා. හැබැයි මම බය නැහැ. ඔබතුමා කොච්චර පම්පෝරි ගැහුවත් ඔබතුමා රටේ ජනතාව ඉදිරියේ ෆේල්. ඒක මගේ නිර්ණය. ඒක මගේ ඔපිනියන් එක. ඒකට ගරු කරන්න පුළුවන්ද ඔබතුමාට? ඔබතුමාට හැදෙන්න පුළුවන්ද? ඔබතුමාට වැරද්ද නිවැරදි කරගන්න ශක්තිය දෙන දේ නිහතමානීකම තියනවාද අපි අහන ජනාධිපතිගෙන්. එහෙනම් ජනාධිපතිතුමනි බයිලා කතා කරන්න කලින් අර ආපු අර මුල් පොරොන්දුව පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටු කරනවා කියන පොරොන්දුවට ඒකට අනුකූල වෙලා ඒ නිර්දේශ ටික ක්‍රියාත්මක කරලා ඉන්න. ඒ නිර්දේශ ටික ක්‍රියාත්මක කරලා ඉන්න. මේ රටේ ඒකේ ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධ කරන්න. ප්‍රසිද්ධ කළ මේ රටේ මිනිස්සුන්ට පෙන්වන්න කොහොමද ජනාධිපති කොමිෂන් සභාවේ සුරංගනා කතාවක් නෙමෙයි කිව්වේ. ඥානසාර හාමුදුරුවෝ කොහොමද මේ රටේ මුස්ලිම් විරෝධය ඇති කරේ කියන එක පෙන්වන්න. ඒ දර්ශන පටි මිනිස්සුන්ට ගන්න හැකියාව CD පැටි ගන්න පිටපත් ගන්න හැකියාව ලබා දෙන්න. ලින්ක්ස් දාන්න. මිනිස්සුන්ට බලන්න මෙයා කරපු දේවල්. ඒ හරහා කොහොමද ආවේ කියලා. ඒ හින්දා මෙතන දැන් ඇවිල්ලා මේ වේදිකාවකට ඇවිල්ලා කියවුවයි කියලා ඔබතුමාගේ ප්‍රතිරූපය හරියන්නේ නැහැ. ඒක හදන්නෙත් නැහැ. ඔබතුමා තවත් පල්ලෙහාට වැටෙනවා. ඒ හින්දා Tamanට වැඩේ බැරි නම් දාලා යන්න කියලා තමයි ඉල්ලා අස්සලා ගෙදර යන්න කියලා තමයි මම අවසාන වශයෙන් ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලලා ඉන්නේ. මොකද මම පුරවැසියෙක් හැටියට මම ඔබතුමාට ඡන්දෙ දුන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. රාජපක්ෂලාට කොහොමත් මන් දුන්න කැමති වුණේ නැහැ. මම හමුදාවේ නිලධාරීන් දේශපාලනයට යනවට සම්පූර්ණ විරුද්ධයි. ඒ හමුදාවට ආදරේ හින්දා. මොකද හමුදාව කියන්නේ දේශපාලනයේ ස්ථිතියුත් ජනයන් නෙමෙයි. මේ මරිමජ්ජට දේශපාලනයට අහුවෙලා සිවිල් සේවයට අහුවෙලා දූෂණයට අහුවෙලා ඒ නම කැත කරගන්නවට මම කැමති නැහැ හමුදාව. ඒ හින්දා මම හමුදාවට ආදරේ හින්දා මම කැමති නැහැ. මම එදා සරත් ෆොන්සේකට කැමති වුණෙත් නැහැ දේශපාලනයට එනවට. මම ඔබතුමා එනවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එනවට මම කැමති වුණේ නැහැ. රාජපක්ෂලාගේ වැඩ පිළිවෙල මම අනුමත කරන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ඒකට හඬපටයකදී කියනවා අන්තවාදී වැපුරේ රාජපක්ෂලා කියලා. ඉතින් ඒක ගිහිල්ලා බේරගන්න මෛත්‍රීපාල සිරිසේන එක්ක. හරිද? අද ඒ සම්බන්ධයෙන් හඬපටේ CID එකේ දාලා තියෙන පැමිණිල්ලක් හැටියට ඒක විභාග කරන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ මමද? ඔබතුමාට ඔය අදහස් ප්‍රකාශ කිරීමට ඔච්චර ගරු කරනවා නම් කොහොමද අර ෂෙහාන් මාලගමගේට මට ෆාදර් සිරිල් ගාමිණීට සව කී දෙනෙකුට මේ රටේ නිකන් ගිහිල්ලා උස්සගෙන ගියාද? දැන් සාම සිරිල් ගාමිණී පියතුමාව නම් අරගෙන ගිහිල්ලා නැහැ. නමුත් සිරිල් මා ෂෙහාන් මාලක කොච්චර රස්තියාදු කරාද? තව කොච්චර සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අරගෙන ගියාද? සමාජ මාධ්‍ය අදහස් ප්‍රකාශ කරපු කී දෙනෙක් අරගෙන ගියාද? අපි බොරුද කිව්වේ? මං අහනවා මම බොරුද කිව්වේද? මම කිව්වා එදා ගෝඨාභය ෆේල් කියලා. මම බොරුද කිව්වේ? මේ රටේ මිනිස්සුන්ගේ මතය නෙමෙයි පුද්ගලයෙකුට අදහසක් දරන්න. මේ රටේ ජෝ බයිඩන් රට හොඳටම කරත් මිනිස්සු පිරිසක් කියන්නේ ජෝ බයිඩන් ෆේල් කියන. ඒක ඒ පුද්ගලයන්ගේ අදහස. ඒක ඒ මතයක් දැරීමේ නිදහස. ඒකට ගරු කරගන්න මේ රටේ කාටද බැරි වුණේ? සජිත් ප්‍රේමදාසටද මෛත්‍රීපාල සිරිසේනටද? හරි මම මෛත්‍රීපාල සිරිසේනට මිරිමරුවෙක් කියලා ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කරපු පුද්ගලෙක්. හැබැයි අපිව අරන් ගියේ නෑ. අපි උස්සන් ගියේ නෑ. මම මහින්ද රාජපක්ෂට විවේචන ඉදිරිපත් කළා දින 2014 13 ඒ කාලේ. මොකද ඔය අන්තවාදී සංවිධාන ටික ඉස්ලාම මුස්ලිම් අයට කලින් හැප්පුණේ කතෝලික අයට ප්‍රශ්න ඇති කරා. ඒතකොට එතනදී අපි විවේචන මහින්ද රාජපක්ෂට එල්ල කරාම අපිව අරන් ගියේ නෑ. මේ එහෙමත් වෙච්ච නැති දෙයක් නෙමේ. අර විපක්ෂය කියපු කතන්දර ඇත්ත කිරීමේ වැඩපිළිවෙලක් නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කවුරු හෝ වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමා ඕක කී කෝල් කර කිව්වයි කියලා. නමුත් ඔය සුගීෂර් බණ්ඩාර හරි කවුරු හරි මේව කළා දෙනවා. සුගීෂර් බණ්ඩාර මාවේදා ජනාධිපති කාර්යාලයට ගෙනල්ලා මොනවද කිව්වේ? ඒ අද ඒවා ඔක්කොම බොරු බවට පත් වෙලා තියෙනවනේ. ඒ හින්දා මේ බොරුව කරන්න එපා. සුගීෂර් බණ්ඩාරගේ ඉතිහාසය දිහා බලපුවම ජනාධිපති පෞද්ගලික ලේකම්ගේ ඉතිහාසය දිහා බලපුවම මට කියන්න පුළුවන් දේවල් තියෙනවා. මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඒක ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක්. ඒතර මම එදා ඒ දවස්වල ජනාධිපතිතුමාට උදව් කරන්න යද්දි සුගීෂර් බණ්ඩාර ඒවා නැවැත්තුවා. නවත්තලා අන්තිමේ ජනාධිපතිතුමා සමාජේ චොර වුණාට පස්සේ තීන්දුව අරගෙන තිබුණා. චොර වුණාට පස්සේ. ඒ චොර වෙනකන් ඉන්නේ. ඒ අපි කියන දේ අහන්න බැරි. අපි පඬිතුයෝ නෙමෙයි. පඬිතුයෝ කියලා හිතන එක කමන්නේ. අපි මිනිස්සුත් එක්ක ඉන්න අය.
සමාජයේ ගැවසෙන අය මිනිස්සුන්ගේ හදගැස්ම තේරුම් ගත්ත අය අපි කියන දේවල් සිවිල් සංවිධාන වලට අහුම්කම් දෙන්න බැරි රාජ්‍ය නායකයෙක්ගේ මොකද්ද ඇති වැඩි? තමන් ගිහිල්ලා හොම්බ බිම යනුවට පස්සේ ඇවිල්ලා අර ස්ටිකර් ක්‍රමේ නැවතුවා. මං කලින් කිව්වා ඕක වැරදි කියලා. සුගීෂ්වරට කිව්වා ඕ එහෙම කියන්න එපා කිව්වා මට. ඔන්න ඔහොමයි ඕකේ තත්ත්වේ. සුගීෂ්වර බණ්ඩාර ගැන වෙනම වීඩියෝ එකක් කරමු පස්සේ. මම මෙතන ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමාට ওই විදියට යනවා නම් ඔබතුමා අන්තවාදයේ පෝෂණය කරන රජයේ ගැසට් නිවේදන වලින් අන්තවාදීන් මේ විදියට තත්පත් කරනවා නම් ඒක රටේ ප්‍රතිරූපයට ලොකු හානියක්. මානව හිමිකම් කඩ වෙන්නේ අන්න එතනින්. ඒ අයට මේ සභාපති වෙන අයට රිසෝසස් ලැබිලා ඒ පහසුකම් හරහා ඔවුන් තව ඔවුන්ගේ අන්තවාදී සංවිධාන තව ශක්තිමත් කරගන්නවා වෙනවා. ඒවා තව ඊළඟ ආණ්ඩුවකට තව විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා ඒවා මතක තියාගෙන මේ රටේ රට වෙනුවෙන් හරියට සේවය කරන්න තමන්ගේ වැඩපිළිවෙල තමන්ලාගේ කට්ටිය බලේ ඉන්න ඕනේ කියලා පදනමේ ඉඳගෙන වැඩ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමනි හැදෙන්න බය නැත්තම් ඔබතුමා මට බය නැත්තම් අභියෝග කරන සාකච්ඡාවක් දෙන්න. හැබැයි ඒ සාකච්ඡාව ප්‍රසිද්ධිය දාන්න ඕනේ. ඔයක තමයි එකම ඔට්ටුව. ඒක ප්‍රසිද්ධිය දාන්න ඕනේ, ලයිව් දාන්න ඕනේ. මට එක්ක ලයිව් මම ලයිව් දාගෙන නැහැ. ඔබතුමාගේ පේජ් එකෙන් ලයිව් දාන්න මම ඔබතුමාට කෙලින් කියන්න. මොකද මම තරුණයෙක් වුණා මම බය නැහැ. හමුදාවේ අය වැරදි කරනවා ඒවා ඒ වැරදි කරා නම් දේවයට දඩුවම් දෙන්න ඕනේ. හමුදාවේ කොච්චර ලොකුම විරුකම් මොන දස්කම් ආවා විස්කම් ඒව වැඩක් නැහැ. එයා මොකක් හරි අපරාධයක් කරලා දෙනවා නම් ඒකට දඩුවම් ලබන්න ඕනේ. ඒක තමයි නීතිය. එක රටක් එක නීතියක් කියන්නේ ඒක. මේ රටේ එක රටක් එක නීතියක් කියලා අර සභාපති කරලා තියෙන ජනාධිපති කාර්යසාකච්ඡා බලකාය එක්කෙනාට තමයි ලොකුම එක රටක් එක නීතියක් කඩා වැටිච්ච තැන. එයා කොහෙද එක රටක් එක නීතියක් වෙනුවෙන් කතා කරන්නේ. ඉතින් රටේ ඉදිරියේ විහිළුවක් වෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ඉතාමත් කාරුණිකව වැඩ බැරි නම් ඉල්ලා සිටලා ගෙදර යන්න. මොකද රටට මේ වෙලාවේ ඔබතුමාගෙන් සිදුවෙන හානිය ගොඩක් බරපතලයි. මේ රටේ තියෙන ප්‍රතිරූපයට අපිට ජාත්‍යන්තරයේ උදව් නැතුව රට ගෙනියන්න බැරි තත්යකටපත් වෙන්න පුළුවන්. ඒ තත්ත්වෙදිත් අපිව තවත් හිර කරගන්න එපා කියන කාරුණික ඉල්ලීම කරනවා. මීට වඩා ප්‍රබුද්ධමත් පිරිසක් ඔබතුමා වටේට ලං කරගෙන වැඩ කරන්න අන්තවාදී සංවිධාන වලට සම්බන්ධ නොවෙච්ච පිරිස් ඉන්නවා නම් ඒ අය පිරිසක් ලං කරගෙන වැඩ කරන්න ඔබතුමාට හරියයි. ඔබතුමා මේ ගමන ගියොත් ඔබතුමා රටත් අනාථ කරලා ඔබතුමා අනාථ වෙනවා. මට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මට දුක මේ රටේ ජනතාව ගැනයි. මොකද අවසානයේ දුක් විඳින්නේ ජනතාව. ඒකයි. බොහොම ස්තුතියි. මගේ නම චිරන් තමරසිංහ, සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී.